පරිගණක මෙහෙයුම් පද්ධති කම්පියුටර් ඔපරේටින් සිස්ටම්ස්. හරිද? මේ පාඩමේදී අපි මුලින්ම කතා කරනවා මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ? එක සැරේටම ඔපරේටින් සිස්ටම් එකක් කිව්වට පස්සේ මට මතක් වෙන්නේ Windows. ඔයාලට Windows මතක් වෙනවා නේද? ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරිද? එතකොට අපි දන්නවා ඔපරේටින් සිස්ටම් ගොඩක් තියෙනවනේ ලෝකේ. අපි දන්නවා අපි දැන් ඔයා යූස් කරන එක මොකද්ද? Android ඔපරේටින් සිස්ටම් එක නේද? Apple users ලත් ඉන්න පුළුවන් මෙතන. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ iOS. හරිද? Apple එක යූස් වෙන්නේ iOS කියලා ඔපරේටින් සිස්ටම් එකක්. හරිද? එතකොට Windows අපි පාවිච්චි කරන කම්පියුටර්ස් වල බහුතරයක් ලංකාවේ පාවිච්චි කරන Windows නේ. Linux තියෙනවා. Hantana Linux තියෙනවා. Isuru Linux තියෙනවා. Unix තියෙනවා. ඔය විදියට නොයෙකුත් සිම්බියන් තියෙනවා. ඉස්සර ඔය Nokia phone වලට ආවේ සිම්බියන් කියලා එකක්. හරිද? ඔය විදියට නොයෙකුත් ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති අපිට බලා ගන්න පුළුවන්. හරිද? මොකද්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ? සාමාන්‍යයෙන් මෙහෙයුම් පද්ධතියක් තමයි දැන් ඔය පරිගණකය කිව්වට පස්සේ මේක ගොඩක් සංකීර්ණයි. මේකේ තියෙන්නේ සර්කිට්ස්. හරිද? මේ සර්කිට්ස් වලින් වැඩ කරගන්න අපිට අතුරු මුහුණතක් සපයලා දෙන්නේ මෙහෙයුම් පද්ධතියක් මගින්. හරිද? අපිට ලස්සන user interface එකක් පෙන්වනවා යානේ. ලස්සන ග්‍රැෆිකලි රූපත් එක්කනේ. ඒක ඔක්කොම කරන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය නේද? ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් විදියට පරිගණකයේ තියෙන ප්‍රධාන මෘදුකාංගය තමයි මෙහෙයුම් පද්ධතිය. පරිගණක මෙහෙයුම් පද්ධතිය මෘදුකාංගිකේ මෘදුකාංගය software එකක්. පරිගණක මෘදුකාංග හා දෘඩාංග කළමනාකරණය කර පරිශීලකයන්ට එම සම්පත් වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණතක් සපයීම මෙහි ප්‍රධාන කාර්යය. මොකක්ද යා කරන්නේ? කම්පියුටර් එකේ තියෙන හાર્ඩ්වෙයාර්. හරිද? අතින් අල්ලන්න පුළුවන් ඩිවයිසස්, චිප්ස්, එතකොට ප්‍රින්ටර්ස්. හරිද? අන්න ඒ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට අපිට අවස්ථාව සපයලා දෙන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය. අපි ඊළඟ ස්ලයිඩ් එකට මෙහෙයුම් පද්ධති වර්ග තියෙනවා. හරිද? මෙහෙයුම් පද්ධති වර්ග. පළවෙනි වර්ග තමයි ස්වාධීන මෙහෙයුම් පද්ධති. උදාහරණයක් ඔය Windows, Apple Mac OS, ඔය Apple computers වල තියෙන Apple Mac, Linux, Unix වගේ අපි පාවිච්චි කරන ඔය අපි දන්නේ ඒවා ටික. අපි ඒවා ටික ස්වාධීනයි. හරිද? අපිට සාමාන්‍යයෙන් එක එක වැඩ කරන්න පුළුවන් ස්වාධීනයි ඒගොල්ලෝ. ජාල මෙහෙයුම් පද්ධති. හරිද? ඔය ජාල මෙහෙයුම් පද්ධති කියන්නේ ඔය නෙට්වර්ක් වලට නෙට්වර්ක් කරද්දි කම්පියුටර්ස් වල ගහන්නේ අපි ජාල මෙහෙයුම් පද්ධති. හරිද? Windows server ගහනවාද ඔය දැන් Google වගේ ඒවායි තියෙන්නේ. මෙන්න මේ වගේ ඔපරේටින් සිස්ටම්ස්. හරිද? ලොකු සර්වර් මැෂින් වල තියෙන මේවා. හරිද? පරිගණක ජාල දැන් අහන්න එපා මගෙන් එහෙනම් සර් අපේ පද්ධති අපේ ඉස්කෝලෙත් මේ තියෙන කම්පියුටර් ලැබ් එකක නෙට්වර්ක් කරලා තියෙන්නේ එහෙනම් ඒකේ තියෙන්නේ නෙට්වර්ක් ඔපරේටින් සිස්ටම් එකක්ද කියලා මම කියන්නේ එහෙම නෙවෙයි. හරිද? මම කියන්නේ විශාල වශයෙන් ජාල කියන්නේ නෙට්වර්ක් පාවිච්චි කරන ආයතන වල ඒගොල්ලෝ ගහලා තියෙන්නේ නෙට්වර්ක් ඔපරේටින් සිස්ටම් ජාල මෙහෙයුම් පද්ධති. හරිද? තව තියෙනවා නිහිත මෙහෙයුම් පද්ධති embedded operating systems. උදාහරණයක් විදියට මේවා ඇත්තටම chip එකටම ගහලා තියෙන අපිට වෙනස් කරන්න බෑ සාමාන්‍ය ක්‍රම වලින්. හරිද? උදාහරණයක් විදියට ඔය ATM machine වලට ගහලා තියෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා ඔය ඉස්සර ආපු මේ Nokia phone වල Symbian කියලා කියන්නේ ඒක අපිට වෙනස් කරන්න පුළුවන්ද බෑ. අපිට පුළුවන්ද දැන් ඔයාගේ ළඟ තියෙන Android phone එකට දැන් ඔයා හිතන්නේ මගේ Android phone එකේ තියෙන Android අයින් කරලා Apple ගහන්න පුළුවන් කියලා. හරිද? Apple ගහන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඉස්සරහ ගියා දෙන්නම් හේතුව මොකද්ද කියලා. හරිද? හැබැයි ඔයාගේ තියෙන ඔපරේටින් සිස්ටම් එකක් නිහිත මෙහෙයුම් පද්ධතියක් නෙමෙයි. ඒක chip එකට දාලා නෙමෙයි තියෙන්නේ. ඒක ඔයාගේ phone එකේ තියෙන memory කියන්නේ secondary memory එකේ තියෙන්නේ. හරිද? ඒක පොඩි කතාවක්. හරිද? ඒක අවශ්‍ය නැහැ. embedded කියන්නේ ඔබ්බවල තියෙන්නේ. කියන්නේ අපි ගන්නකොටම ඔපරේටින් සිස්ටම් එක chip එකට දාලා තියෙන උදාහරණයක් විදිහට ඉස්සර 1100 කියන්නේ ඒකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක අපිට CD එකක් දාලා වෙනස් කරන්න පුළුවන් බෑ. අද අපේ කම්පියුටරේ තියෙන ඔපරේටින් සිස්ටම් එක වල Windows 7 ඕන නම් Windows 7 ගන්න පුළුවන්. 8 ඕන නම් 8 ගන්න පුළුවන්. ඇයි ඒක අපි hard එකට තමයි දාන්නේ. ඒක සරලව කිව්වේ මම හරියද? ඔය තුන තමයි තියෙන්නේ. ගර්භය kernel මෙන්න මේ kernel එක නිසා තමයි අපිට බැරි Apple phone එකට Android ගහන්න. Android phone එකට Apple ගහන්න බැරි ඒකයි. හරිද? kernel එක වෙනස්. අපි කියන ගර්භය කියලා මේකට. හරිද? kernel එක වෙනස්. හරිද? අපි කතා කරමු ඉස්සරට kernel එක ගැන තවදුරටත්. හරිද? සාමාන්‍ය kernel එකෙන් කරන්නේ මෙන්න මේක. application software තියෙනවා අපි පාවිච්චි කරනවා Adobe Photoshop, Word ඒ වගේ game ගහනෝනේ මේ වගේ applications message එකක් එනවාට. combine ATM run වෙන්නේ Windows 7 වලින්. හරිද? ATM machine කියද්දී ATM machine කියද්දී මට චුට්ටක් මම මේක පොඩ්ඩක් ෆෝස් කරනවා. හරිද? චුට්ටක් ෆෝස් කරන පොඩි වැඩකට ඔම්බඩ ලයින් එක.
හරිද මෙතන අපි ගර්භය කියලා සඳහන් කරේ මෙතනදී අපි මුතන්න එපා හරිද අපි ගර්භය කියලා කිව්වේ ඇප්ලිකේෂන් එක අපි පාවිච්චි කරන මෘදුකාංගයි අපි පාවිච්චි කරන දෘඩාංග මේ තියෙන CPU එක මෙමරි සහ ඩිවයිසස් අතර අන්තර් සම්බන්ධතාවයක් විදිහට ක්‍රියා කරන්නේ කර්නල් එක හරිද කර්නල් එක තමයි මේකේ අතරමැදි විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඇප්ලිකේෂන් එකක් මේ දෘඩාංගයත් එක්ක ගණිතුණු කරද්දි මේ අතරමැදි විදිහට තමයි කර්නල් එක වැඩ කරන්නේ හරිද සාමාන්‍යයෙන් ඕනම මෙහෙයුම් පද්ධතියක තියෙනවා කර්නල් කියලා එකක් හරිද අපි කතා කරමු ඉස්සරහට තවදුරටත් මයික දාලා නෑ මං හිතන්නේ සයිට් මට ඒක දාන්න අමතක වෙලා කර්නල් වර්ග තියෙනවා හරිද දැන් Apple වල තියෙන එක කර්නල් එකක් හරිද Windows වල තියෙන තව කර්නල් එකක් ඒත් Google search කරොත් කර්නල් එකේ වර්ගය හොයාගන්න පුළුවන් ඒක exam එකේ අහන්නේ Apple එකේ තියෙන මොන කර්නල් එකද කියලා හරිද එහෙම මේ brand name ගැන එහෙම අහන්නේ නැහැ නිසා බය වෙන්න අවුලක් නැහැ හරි අපි යමු ඊට පස්සේ computer boot process එකට computer boot process එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිගණකයක අර මේ ඔන් කරන බටන් එකේ බුවට පස්සේ ඔන් කරන බටන එක බුවට පස්සේ සිද්ධ වෙන සමස්ත ක්‍රියාවලිය පරිගණකය ඔන්න වෙනකම්. ඕක තමයි කියන්නේ boot process එක කියලා. හරිද අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔයා ගිහිල්ලා ඔයාගේ කම්පියුටර් එකේ බටන් එක එබුව ගමන් මොකද්ද වෙන්නේ? මම ඇඩ්වාන්ස් එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඕක සරලව අපිට විස්තර කරන්න පුළුවන්. මම දැක්කා එක පොතක සරලව තියෙනවා. හරිද? මම කමන්නේ අපි කෝකටත් හොඳයි කියලා. පොඩක් මේක සංකීර්ණව විස්තර කරමු. ඔයාලට තේරෙන විදියට. හරිද? මෙතනදී වෙන්නේ ඔයා මේක ස්විච් එක ඔන් කරාට පස්සේ තියෙනවා මේ හෝරා යන්ත්‍රය කියල එක අපි කියන සිස්ටම් ක්ලොක් කියල එකක් තින කම්පියුටර් ඇතුළේ හරිද ඔයා කම්පියුටර් එකේ ස්විච් එක ඔන් කර ගමන් ක්ලොක් සිස්ටම් ක්ලොක් එක ක්‍රියාත්මක වෙලා සිස්ටම් ක්ලොක් ක්‍රියාත්මක වෙලා ඒකෙන් නිපද වෙනවා ස්පන්දයක් අපි කියන ක්ලොක් ෆල්ස් එකක් නිපද වෙනවා කියලා හරිද මොකද්ද වෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ ස්විච් එක ඔන් කර ගමන් හරිද ඔයාගේ කම්පියුටර් ඇතුළේ තියෙන හෝරා යන්ත්‍රය කියලා පොඩි යන්ත්‍රයක් එහෙම කියලා හිතා ගන්නකො අපි කියනවා සිස්ටම් ක්ලොක් කියලා එකට හරිද මේක පොඩ්ඩක් මේ මං හිතන්නේ සද්ද වැඩි ඇති ඔකන පොඩක් අඩු කරන්න හරිද සිස්ටම් ක්ලොක් කියලා එකක් තියෙනවා මේ සිස්ටම් ක්ලොක් එකෙන් ක්ලොක් පල්ස් එකක් හෝරා ස්පන්දයක් විදුලි සංඥාවක් නිකුත් කරනවා හරිද ඊට පස්සේ ඒ විදුලි සංඥාව නිසා තමයි ඔයාගේ කම්පියුටර් එකේ CPU එක කියන්නේ මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක ඕපන් වෙන්නේ හරිද ප්‍රොසෙසර් එක ඔන් වෙන්නේ කියලා කියන්න හරිද එතකොට තේරෙනවනේ ප්‍රොසෙසර් එක ඔන් වෙන්නේ ඒකේ හරිද ඊට පස්සේ තව දේවල් ටිකක් තියෙනවා හරිද ප්‍රොසෙසර් එක ඔන් වුණ ගමන් ප්‍රොසෙසරය මගින් මොකද්ද වෙන්නේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය මෙතන ආදාන එකක් තියෙනවා පොඩි කැලක් මිස්ටේක් වෙලා මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ මොකද්ද BIOS හරිද basic input output system BIOS කියන එක තේරුම තමයි basic input output system සිංහලෙන් කියන මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය ඔන්න වෙනවා මොකද්ද වෙන්නේ දැන් සිස්ටම් ක්ලොක් එක ඔන් වුණා එකෙන් ක්ලොක් පල්ස් එකක් ගියා ඒ ක්ලොක් පල්ස් එක නිසා මොකද්ද වෙන්නේ BIOS කියන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා හරිද මේ BIOS වැඩසටහනේ තියෙනවා post කියලා වැඩසටහනක් හරිද post මේ තියෙන ඩිස්ප්ලේ එකේ post හරිද අපි මේකට කියනවා power on self test කියලාත් කියනවා හරිද power on self test කියලා තමයි මේකට කියන්නේ හරිද මේ post වැඩසටහන ක්‍රියාත්මක වෙනවා මේ BIOS වල තියෙන හරිද මේ BIOS වල තියෙන post වැඩසටහන ක්‍රියාත්මක වුණාට පස්සේ මේ ආරම්භක පියවර වශයෙන් CMOS මතකය අනුව සියලුම දෘඩාංග පරීක්ෂා කර බලා ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කර ගැනීම සිදු කරයි post වැඩසටහනෙන් මොකද කරන්නේ ඔයාගේ මැෂින් එකේ තියෙන මැෂින් එකේ තියෙන CMOS කියලා පොඩි මෙමරි එකක් ඒ CMOS මෙමරි එකේ උදව්වත් පාවිච්චි කරගෙන මේ පෝස්ට් වැඩසටහන මොකෝ කරන්නේ ඔයා කම්පියුටර් එක ගහලා තිනවද RAM එක හොඳට වැඩද හරිද එතකොට ප්‍රොසෙසර් මේ කීබෝඩ් එක ගහලාද මවුස් එක ගහලාද ඒ වගේ හાર્ඩ් එක ගහලාද ඒ වගේ මොකද්ද කරන්නේ ඔක්කොම ඩිවයිසස් ටික කම්පියුටර් එකට සෙට් වෙලාද කියලා කවුද බලන්නේ පෝස්ට් වැඩසටහන හරිද කාගේ උදව්වෙන්ද CMOS මතකයේ උදව්වෙන් හරිද CMOS මතකයේ තමයි තියෙන්නේ RAM එක මොන පෝට් එකේද ගහලා තියෙන්නේ හරිද ඒ මතකයේ තමයි තියෙන්නේ ඉතින් CMOS මතකයේ උදව්වත් ඕන පෝස්ට් වැඩසටහනට සියලුම උපකරණ මේකට එකතු වෙලා ඒ කියන්නේ උපකරණ ගානට වැඩ කරනවද කියලා සහ මේ කියන්නේ ප්ලග් කරලා තියෙනද කියලා බලා ගන්න. හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ පසුව පරිගණක නිෂ්පාදන සමාගම මගින් සපයා ඇති උපදෙස් අඩංගු bootstrap loader නම් වූ ස්ථීරාංගය කියන්නේ firmware. හරිද? පදනම් කරගනිමින් පෝස්ට් වැඩසටහනෙන් හඳුනාගත් boot sequence හි
පළමු ආචායන උපක්‍රමෙහි බූට් ඩ්‍රයිව් මාස්ටර් බූට් රෙකෝඩ් එක කියවා MBR කියනවා කියලා කියනවා. හරිද? දැන් ඔය නෝට්ස් වල තියෙන්නේ ඔහොම. හැබැයි ඔක තේරුම් ගන්න බෑ කිව්වට පස්සේ මොකද්ද වෙන්නේ? ඔයාගේ කම්පියුටර් එක හදලා තියෙන්නේ Asus නම්, ඔයා කම්පියුටර් හදලා තියෙන්නේ Acer නම්, ඔයා කම්පියුටර් Dell නම්, හරිද? ඔයා කම්පියුටර් එක මොකක් හරි ගිගාබයිට් එහෙම මොකක් හරි නම් වගේ මදර්බෝඩ් නිෂ්පාදනය කරලා තින්නේ. ඒ මදර්බෝඩ් එක ඒ හෝ කම්පියුටර් නිෂ්පාදනය කරපු ආයතනය විසින් පොඩි සොෆ්ට්වෙයාර් එකක් දාලා තිනු කම්පියුටර් එකට. හරිද? අපි කියන බූට්ස්ට්‍රැප් ලෝඩර් කියලා. හරිද? අන්නේ ෆර්ම්වෙයාර් එකත් උදව් කරගෙන ඒ මෘදුකාංගේ ඒ නිෂ්පාදන ආයතනය විසින් ඔයාට දීලා තියෙන ඒ බූට්ස්ට්‍රැප් ලෝඩර් කියන මේ මෘදුකාංගයත් උපයෝගී කරගෙන පෝස්ට් වැඩසටහන මගින් මොකද්ද කරන්නේ? පෝස්ට් වැඩසටහන මගින් පෝස්ට් වැඩසටහන මගින් බූට් සීක්වන්සි බලනවා. බූට් සීක්වන්සි කියන්නේ මොකද්ද? ඔයා දන්නවා සමහර කට්ටිය දන්නේ නැතුව ඉතින් මේක අපි දන්නවා මේ කම්පියුටර් එක ඔන් කරනකොට Dell කියලා ප්‍රෝග්‍රෑම් එක කියන්නේ Dell එකේ බුවට පස්සේ නිල් පාට ස්ක්‍රීන් එකක් වැටෙනවා. හරිද? ඕකෙන් අපිට බූට් සීක්වන්ස් එක හදන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද දන්නවද? හිතන්න ඔයාගේ කම්පියුටරේ හાર્ඩ් දෙකක් ගහලා තියෙනවා. හරිද? hard 1 hard 2 කියලා දෙකක් ගහලා තියෙනවා. හරිද? හිතන්න hard 2 එකේ කියලා Windows තියෙනවා වගේ. ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක තියෙන hard 2 එකේ. හරිද? ඔයාට එහෙනම් කම්පියුටර් ඔන් වෙද්දී ඉස්සෙල්ලම ඕපන් කරන්න ඕන ඉස්සෙල්ලම රන් කරන්න ඕන hard 2 එක. එතකොට boot sequence එකේ ඔයා දාලා තියන්න ඕන ඉස්සෙල්ලටම hard 2 එක boot කරන්න කියලා. හරිද? එතකොට මෙන්න මේ boot sequence එකේ පළවෙනිට තියෙන hard 2 එක නිසා මොකද්ද වෙන්නේ? hard 2 එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක බූට් කරන එක තමයි මෙතන කියන්නේ. හරිද? බූට්ස්ට්‍රැප් ලෝඩර් කියන මෘදුකාංගයත් පාවිච්චි කරලා දාලා තියෙන බූට් සීක්වන්ස් එකේ ඉස්සෙල්ලම තියෙන ඩිවයිස් එක පෙන් එකකින් නම් ඔයාලට බූට් කරන්න කම්පියුටර් එක පෙන් එක. නැත්නම් එක්ස්ටර්නල් හાર્ඩ් එකක් නම් එක්ස්ටර්නල් හાર્ඩ් එක. ඒකේ තියෙන මුල්ම එක ඒ හાર્ඩ් එකට ගිහිල්ලා මොකෝ කරන්නේ? ඔපරේටින් සිස්ටම් එක අරගෙන මොකද්ද කරන්නේ? ඒක RAM එකට ලෝඩ් කරනවා. මම ආයෙත් සරලව කියන්නම් ඔයාලට චුට්ටක්. මොකද ඉස්සෙල්ලම වෙන්නේ සිස්ටම් ක්ලොක් එකෙන් සිස්ටම් පල්ස් එකක් යනවා. ඊට පස්සේ CPU එක ඔන් වෙනවා. CPU එක ඔන් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? BIOS open වෙනවා. නේ basic input output system එකේ තියෙන POS කියලා වැඩසටහනක්. ඒ වැඩසටහනේ CMOS මතකයේ පාවිච්චි කරලා මොකද්ද කරන්නේ? මේ සියලුම උපකරණ වැඩ කරගෙන හොඳට ප්ලග් වෙලාද කියලා බලනවා. හරිද? ආදාන ප්‍රදාන උපංග චෙක් කරනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? bootstrap loader කියලා සමාගම විසින් ෆර්ම්වෙයාර් එකක් හදලා තියෙන. ඒ ෆර්ම්වෙයාර් එක උදව් කරගෙන POS වැඩසටහන මගින් මොකද්ද කරන්නේ? OS එක තියෙන තැනින් OS එක අරගෙන ගිහිල්ලා RAM එකට දානවා. සරලව කියනවා නම් එච්චරයි. හරිද? ඕක ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්න ගන්නවා. හරිද? වැඩේ ඉවරයි. එච්චරයි. ඊට පස්සේ අපි යමු මෙහියුම් පද්ධතිවල පරිණාමය. මෙහියුම් පද්ධතිවල පරිණාමය. හරිද? මෙහියුම් පද්ධතිවල පරිණාමය. ඉස්සෙල්ලම මේ ඔච්චර තමයි බූට් මේ කම්පියුටර් කොන්න සිස්ටම් එක. දැන් අපි කතා කරමු මෙහියුම් පද්ධතිවල පරිණාමය. මේ ඉස්සෙල්ලම ආව රේඛීය සැකසීම, සීරියල් ප්‍රොසෙසින් එක. ඊට පස්සේ ආව සරල කාණ්ඩ පද්ධති. හරිද? ඊට පස්සේ බහුක්‍රම ලේඛිත. දැන් තියෙනවා බහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධති, මල්ටි ප්‍රෝග්‍රෑම් බැච් සිස්ටම් කියන එක. ඊට පස්සේ කාල සම්බන්ධ පද්ධති තිබ්බා. මෙහෙම. දැන් තියෙනවා මේ දෙකම තියෙනවා දැන්. හරිද? කාල සම්භාවිත පද්ධතිත් තියෙනවා, බහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධතිත් තියෙනවා. හරි, දැන් තියෙන්නේ ගොඩක් වෙලාට මේක. හරිද? මේ දෙක අතීතයේ තමයි පාවිච්චි වුනේ. හරිද? අපි කතා කරමු වෙන මේ මොනවද කියලා. හරි, අපි මුලින්ම කතා කරමු රේඛීය සැකසීම. ඒ නමේම තියෙනවා රේඛාවක් විදිහට තමයි සකසන්නේ. නමේම තියෙනවා බං ඒක රේඛාවක් විදිහට සකසන සීරියල් ප්‍රොසෙසින්. හරිද? ලක්ෂණ තමයි රේඛීය සැකසීම. හරිද? නමේම තියෙනවා. එක් කාර්යයකට පසු අනෙක් කාර්යයක් සිදු කිරීම. රේඛාවකට ගලාගෙන යන්නේ. හරිද? එක් කාර්යයක් කරනකොට තමයි අර අනික් කාර්යය කරන්නේ. තනි පුද්ගල පද්ධතියක්. ගොඩක් යූසර්ස් වලට පාවිච්චි කරන්න බෑ. එක්කෙනාට තමයි මේකෙන් වැඩ කරන්න පුළුවන්. හරිද? මෙහියුම් පද්ධතියක් නෑ ඇත්තටම මේකේ. හරිද? රේඛීය සැකසීම කියන ක්‍රමවේදය පාවිච්චි වෙයි මේ මෙහියුම් පද්ධතියක් තිබ්බේ නෑ. ඇත්තම තිබ්බේ නෑ ඉස්සර කාලේ. ක්‍රමලේඛ ඍජුව පරිගණක වෙත ප්‍රවේශ කරගනි. හරිද? ඍජුව තමයි දෙන්නේ. හරිද? මැෂින් ලැන්ග්වේජ් එක වගේ නිකන් පාවිච්චි වෙන්නේ. යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම ස්විච් විශාල ප්‍රමාණයක් භාවිතා කරයි. ස්විච් වලින් තමයි ඕක කරේ. හරිද? ස්විච් වලින් තමයි යන්ත්‍ර ක්‍රියාත්මක කරේ. ඒකීය ක්‍රමලේඛනයක් වීම. ආදාන ප්‍රදාන ක්‍රියාවස ක්‍රමලේඛ පූර්ණ වන විට සකසන අලසව සිටීම. ඔය කියන්නේ මොකක්ද දන්නවද? ආදාන ප්‍රතිදාන ක්‍රියාවසක් ක්‍රමලේඛ පූර්ණ වන විට සකසන අලසව සිටීම. කියන්නේ මොකක්ද දන්නවද? එකක් වැඩ කරලා හදිසියවත් ඒක නැවතුවොත් ඒකට වෙන් කරපු කාලය මොකෝ වෙන්නේ? එතකං සකසනය උදාසීනව ඉන්න මුකුත් කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු මේක නම් ඇත්තටම ඩොක්ටර් කෙනෙක්ට ගන්න බෑ. අපි නිකන් උදාහරණයක් විදිහට කියමු
අපි හිතමු මෙන්න මෙහෙම හරිද ඔයා මට කෝල් එකක් දීලා කියනවා මේ සර් ගෲප් ක්ලාස් එකක් දාමු කියලා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් මම ඔයාලට ටයිම් එකක් වෙන් කරගන්නවා. හරිද? ඊට පස්සේ මම ගෲප් ක්ලාස් එකට ගියාට පස්සේ ඔයා කියනවා සර් අද ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ. අපි වෙන දවසක් කරමු කියලා. ඊට පස්සේ මට වෙන ගෲප් ක්ලාස් එකක් දාගන්න පුළුවන්ද? දාගන්න පුළුවන් එක ඇත්ත වෙන කාටරි කෝල් එකක් දීලා අපි හිතමු දාගන්න බෑ කියලා. එතකොට මට මොකද්ද වෙන්නේ? මට නිකන් ඉන්නනේ වෙන්නේ කාලේ තුල. අන්න ඒ වගේ අවුලක් තියෙනවා මේ ක්‍රමේ. හරිද? නිකන් ඔළුවට දාගන්න. රේඛීය සැකසීම ගැන අවාසි තමයි මේ කතා කරන්න. රේඛීය සැකසීම ගැන අපි නිකන් කතා කරා. වාසි මේක ගැන වාසිනේ අපි කතා කරලා ලක්ෂණ අවාසි ගැන කතා කරමු. වාසි නැහැ මේක ලොකුවට. හරිද? පරිශීලක විසින් තමාගේ කාර්ය සිදු කර ගැනීමට අවශ්‍ය පරිගණක කාලය වෙන් කරගත යුතුයි. අන්න කලින් එයා අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන. මට මේ ප්‍රොසෙස් එකට මෙච්චර කාලයක් ඕන කියලා එහෙම කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන මේ ක්‍රමේ පාවිච්චි කරද්දී. මේ අතීතයේ කර පාවිච්චි කර ක්‍රමයක්. හරිද? වෙන් කරන ලද සම්පූර්ණ කාලය අවසන් වීමට පෙර කාර්ය අවසන් වූ ඉදිරි කාර්ය පරිගණක කාලය අපතේ යන තරණ අපතේ යනවා. දැක්කද ගෲප් ක්ලාස් එකට කෝල් එකක් දීලා ඒක කැන්සල් කරාට පස්සේ මට ගෙදර නිකන් ඉන්න වෙනවා. හරිද? අපරාධී කාලේ. හරිද? යම් කාර්යයක් පරිගණකයට නැංවීමේදී ඒ සඳහා අදාළ ක්‍රමලේඛය මතකයට නැංවීම හා ක්‍රමලේඛ ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම යන කාර්ය දෙකටම දිගු කාලයක් ගත වීම. හරිද? සාමාන්‍ය නිකන් එච්චර හිතන්න එපා. මේකට සෑහෙන කාලයක් යන මේ කාර්යක්ෂම ක්‍රමයක් නෙවෙයි. හරිද? සරල කාණ්ඩ පද්ධති simple batch systems. හරිද? ලක්ෂණ සමයි සකසනේ උපයෝගීතාව වැඩි කර ගැනීම සඳහා හඳුන්වා දෙන්න ලදී. දැන් කලින් ආවේ මොකද්ද? රේඛීයකනේ. ඊට පස්සේ ඊට වඩා ටිකක් හොඳයි මේක සරල කාණ්ඩ පද්ධති. හරිද? මිල අධික නොවන උපකරණ මගින් චුම්බක පටි තුල ක්‍රමලේඛ පටිගත කරන ලදී. සාමාන්‍ය චුම්බක පටි තුල තමයි මේ ක්‍රමලේඛ කබඩා කරේ. හරිද? මේකේ තේකී ක්‍රමලේඛය තමයි තියෙන්නේ. ඉහළ ප්‍රතිචාර කාලයක් ඇත. හරිද? සාමාන්‍යයෙන් ඉහළ ප්‍රතිචාර කාලයක් තියෙනවා. සාමාන්‍ය මේකෙත් අර ආදාන ප්‍රදාන අතර තුරු සකසනේ අලසව සිටී කියන්නේ මොකක්ද දන්නවද මෙතන? ඉන්පුට් එකක් දාන්නයි අවුට්පුට් එකක් යනකොටයි අර පොඩ්ඩෙන් ඉන්පුට් එකක් දාදි බලාගෙන ඉන්න ඕනේ දානක. අනේ දාන්න කියාගෙන. හරිද? අනේ එතන සකසන එතන මොකද කියන්නේ? අපි කියන උදාසීන කාලයක් කියලා. බලාගෙන ඉන්න දානක. හරිද? ඊට පස්සේ ප්‍රතිදාන කියන්නේ මොකද්ද? එළියට දාන ඕනේ. එළියට දානක බලාගෙන ඉන්න. සකසනේ මුකුත් කරන්නේ නැහැ. අවුට්පුට් එක කරන්නේ සකසනේ නෙවෙයි නේද? සකසන කියන්නේ ප්‍රොසෙස් එකනේ. ඉතින් එතකන් අලසව බලාගෙන ඉන්න. ඒකත් ඉතින් අවුලක් ඔය සරල කාණ්ඩ පද්ධතිය වල. හරිද? ඒකත් එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. හරිද? මේක තියුනේ සාමාන්‍ය ඒකේ තව අවුලක් තිබ්බා බලමු ඉස්සරහට. වාසි තමයි මතකයේ කුඩා කොටස් මෙහියුම් පද්ධතිය සඳහා මේකේ මෙහියුම් පද්ධතිය පාවිච්චි වුණා. වියදම අධිකරණ පරිගණක අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ගොඩක් වාසි මේකේ වාසි තමයි වියදම අධිකරණ පරිගණක ඕනේ නැහැ. සාමාන්‍ය පරිගණක වල වැඩ කරනවා. මතකයේ කුඩා කොටස් මෙහියුම් පද්ධතිය සඳහා භාවිතා කරයි. අවස් තමයි කාණ්ඩ වශයෙන් ක්‍රමලේඛ වෙන් කර පරිගණන ලබා දීමට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේකේ අවුලක් තමයි මෙන්න මෙහෙම. අපිට සිද්ධ වෙනවා software කෑලි වලට කඩලා කොටසින් කොටස දෙන්න. තේරුණාද? ඔක තමයි අවුල තියෙන්නේ. කාණ්ඩ වලට කඩලා අපිට දෙන්න වෙනවා මෙන්න මේ පද්ධති වලට. හරිද? අපි කියන නිසා සරල කාණ්ඩ පද්ධති කියලා. හරිද? ක්‍රමලේඛ අපි දෙද්දී අපි දැන් software එකක් දෙනවා කියලා software අපි කොටස් වලට කඩලා තමයි දෙන්න ඕනේ. ඒක එයාගේ මෙහිම පද්ධති කරන්න බෑ. හරි සරල කාණ්ඩ පද්ධති කියන මේ මෙහියුම් පද්ධති වර්ගයට software කැලියට කඩා ගන්න බෑ. හරිද? අපිම තමයි කාණ්ඩ වශයෙන් කාණ්ඩ කරලා දෙන්න ඕන. හරිද? ඒක තමයි ලොකුම අවුල. බහුක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. හරිද? මේක තමයි දැන් පාවිච්චි වෙන්නේ නූතනයේ මෙහියුම් පද්ධතියේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මේක තමයි සුපිරිම ලක්ෂණය. දැන් කලින් ඒවා පරණ ඒවා. දැන් තමයි මේක තමයි අලුත්ම ටෙක්නොලොජි. හරිද? මේකේ තියෙන එක තමයි අපි software එකක් දුන්නාට පස්සේ මෙහියුම් පද්ධතිය විසින්ම මොකද්ද කරන්නේ? කාණ්ඩ වලට කඩාගෙන ලස්සන process එක කරනවා. අපි කාණ්ඩ වලට කඩන්න ඕනේ නැහැ. තේරුණාද කියන දේ? අර කිව්නේ මොකද්ද? අපි තමයි software කැලි වලට කඩලා දෙන්න ඕන. දැන් මේ කලින් එක මට උදාහරණ කියන්නත් බෑ ඒකට. ඇයි ඒක දැන් නෑ දැන් පාවිච්චි වෙන්නේ නෑනේ ඒක. දැන් පාවිච්චි වෙන්නේ මේක. හරිද? ඉතින් ඔයා මොකක් හරි සින්දුවක් ප්ලේ කරත් ඒක කැලි වලට කඩලා තමයි එයා ඔටෝමැටිකලි මේක රන් කරන්නේ. එතකොට සාමාන්‍ය උපයෝගීතාව ඉහළයි. හරිද? විශාල ක්‍රමලේඛ සංඛ්‍යාව රඳවා ගන්න පුළුවන් මේ ක්‍රමෙන්. හරිද? සකසනේ 100% කාර්ය බහුලව පවත්වා ගත හැකියි. ඒ කියන්නේ අලසව ඉන්නවද මේකේ? නෑ. 100% කාර්ය බහුල. හරිද? ඇයි ඒ? ඔන්න බලන්න එයාට ඉන්පුට් එකක් දෙනවා. ඉන්පුට් එකක් දෙද්දිත් එයා ප්‍රොසෙස් එකක් කරනවා. හරිද? ඒක ඉන්පුට් එක දීලා අවුට්පුට් එක දෙද්දී අලසව ඉන්න බෑ හරිනන්නේ නැහැ. එයා ඒ වෙලාවෙත් වැඩක් කරනවා. හරිද? එයා ඒ වෙලාවෙත් ප්‍රොසෙස් එකක් කරනවා. එතකොට සකසනේ උපයෝගීතාව 100% පාවිච්චි කරගන්න පුළුවන් මේ ක්‍රමේ පාවිච්චි කරලා. හරිද? අනික් ක්‍රම වල එහෙම බෑ. හරිද? තේරෙන්න ඕන ඔයගොල්ලන්ට. හරිද? බහුක්‍රම ලේඛන පාවිච්චි කරන්න පුළුවන්. මොනවද මේ බහුක්‍රම ලේඛන කියන්නේ? හරිද? ඒක ගැන අපි ඉස්සරහ කතා කරමු මොනවද බහුක්‍රම ලේඛන කියන්නේ කියලා. හරිද? හරි අපි යමු ඊට පස්සේ ඊළඟ එකට. මෙන්න මේ තියෙන බහුක්‍රම ලේඛන කාණ්ඩ පද්ධතිය. හරිද? මේ බහුක්‍රම ලේඛන වල ලක්ෂණයක් තමයි යූසර්ස්ලා ගොඩකට වැඩ කරන්න පුළුවන්. හරිද? ඒක හරියට නිකන් මේ දැන් ওই Google එකේ තියෙන කම්පියුටර්ස් එකන අපි වැඩ කරන්නේ නේ යූසර්ස්ලා කීයක් වැඩ කරනවද එක කම්පියුටරයක් එක්ක. ඒ වගේ මේ යූසර්ස්ලා ගොඩකට මේකත් එක්ක වැඩ කරන්න පුළුවන්. දැන් බලන්න ඔයාගේ කම්පියුටරේ යූසර්ස්ලා ගොඩකට වැඩ කරන්න පුළුවන්. හරිද? ආයි කොහොමද කියලා.
පුළුවන් ක්‍රම තියෙන හරිද ඔපරේටින් සිස්ටම් දෙකට කඩාගන්න පුළුවන් හරිද තව එක්කෙනෙක්ට මවුස් එකක් දීලා ස්ක්‍රීන් එකක් දෙකට කඩාගෙන එක කම්පියුටරෙන් වැඩ දෙයක් කරන්න පුළුවන් එහෙම අවුලක් නැහැ හරිද ක්‍රම තියෙන ඒකට විශේෂිත ක්‍රම විශේෂිත දැන් සමහර software තියෙනවා දැන් බැංකුවල වගේ එක කම්පියුටර් තියෙන ගොඩක් කට්ටිය එක කම්පියුටරෙන් වැඩ හරිද අන් මල්ටි යූසර් හරිද මල්ටි ටාස්ක් බලන්න වැඩ ගොඩ මේ අපි කියන මේක මල්ටි යූසර් මේක මල්ටි ටාස්ක් වැඩ ගොඩකුත් වෙනවා යසස්ල ගොඩයි වැඩ ගොඩ අපි නිසාමකට බහු ක්‍රමලයකිත පද්ධති කියලා හරි වැඩ ගොඩ සුපිරිම හරි බහු ක්‍රමලය ගතන සුපිරි හරි දැන් තින්නේවා හෙම කියලවලට දාග කාල විභජන පද්ධති ටයිම් ෂයාරින් සිිස්ටම්ස් හරිද බහු වැඩ සටහන් කරනයේදී සකසනය කාලය වැඩසහන කිහිපයක් අතර බෙදා ගැනීම හැකියාව මෙහිුම් පද්ධතියක් මගින් ලබා දීම සිදුවේ මෙම හැකියාව සහිත මෙහිුම් පද්ධති කාල සම්භාවිතා මෙහිුම් පද්ධති ලෙස හැඳින්වේ බලමු අපි මොකක්ද කියලා මේ කියන්නේ ක්‍රමලේඛන ක්‍රියාත්මක වන විට පරිශීලක අන්තක්‍රියා වැඩි කිරීමට සහ ප්‍රතිචාර කාලය අඩු කිරීමට හඳුන්වා දෙන්න ලැබේ. සංදර්භ සූචිය භාවිතා කරයි. සංදර්භ සූචිය ගැන විස්තර කතා කරන නිසා මම මෙතන විස්තර කරන්නේ බහු ක්‍රමලේඛන අතර සකසන කාලය බෙදා දීමට ඉඩ සැලසයි. වැඩසටහන අතර ඉක්මනින් මාරු කිරීම මගේ මෙතන වෙන්නේ මෙතන වෙන්නේ සාමාන්‍ය කාල විභජන බද්ධි ටයිම් එක ෂෙයා කරගන්න. හරිද? දැන් සාමාන්‍යයෙන් වර්තමානයේත් ඒවා පාවිච්චි වෙනවා ටයිම් ෂෙයාරින් සිස්ටම්ස්. හරිද? ඒ කියන්නේ අර කාලය ගානට බෙදා ගන්න මේගොල්ලෝ. හරිද? සකස් ඒ කියන්නේ ප්‍රොසෙසර්ස් වලට කාලය බෙදාගෙන තමයි මේ ඔපරේටින් සිස්ටම් වැඩ කරන්නේ. හරිද? ඒ කියන්නේ එකක් ඉවර වෙච්ච ගමන් අරය ටක් ගාලා දා ගන්නවා. ඊට පස්සේ ඒ එහෙම දෙයක් තමයි සරලව දෙයක්. ටයිම් ෂෙයාරින් තමයි මේක කරන්නේ. කාලය බෙදා ගන්නවා. මේ ප්‍රොසෙස් එකට මෙච්චරයි මේක ඉවර ගමන් මේ ආයෙනවා. හරි දන්නේ විදියට. වර්තමානයේ තියෙන මෙහිම පද්ධතිය වල මේ ටයිම් ෂෙයාරින් කියන එක තියෙනවා. හරිද? සහ බහු ක්‍රම ලේඛන මේ කලින් කතා කර බහු ක්‍රම ලේඛන කියන මෙතඩ් එකක් තියෙනවා. හරිද? හරි. අපි බලමු ඊට පස්සේ මෙහිම පද්ධති වර්ගීකරණය ගුරුවර පොතේ පැහැදිලිවම කියලා තියෙනවා. මෙන්න මේ වර්ගීකරණය මේ උගන්වන්න කියලා. ඒක පරිශීලක කියලා එකක් තියෙනවා. ඒක පරිශීලක ඒකකාරය මේ නමින්ම තීරණව බම් මොකද්ද කියලා. එක යූසර් කෙනා ඉන්නේ එක මිනිස්සයා ඉන්නේ එක වැඩයි කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ නිකන් දැන් ඒක නිකම් මේ අපි හිතමු ඔයා නිකං උදාහරණයක් මතක් වෙන්න දැන් ATM මැෂින් එකක් ගමු හරිද බහුකාර්ය කරන්න පුළුවන් දෙයට අවුලක් තියෙන එතන හරිද අපි හිතමු ඉස්සර තිබ්බ ATM මැෂින් එකේ සල්ලි ගන්න විතරනේ පුළුවන් හරිද එක එක්කෙනාටනේ පුළුවන් එක සැරේ ගන්න අන්න සිංගල් යූසර් සිංගල් ටාස්ක් එක පරිශීලක එක කාර්යය කරන්න පුළුවන් ඒක පරිශීලක බහුකාර්ය ඒ කියන්නේ අපේ කම්පියුටර්ස් වගේනේ එක්කෙනාට වැඩ ගොඩක් කරලා සින්දුවක් අහන ගමන් මේ ගේම් එකක් ගන්න පුළුවන් හරිද බහු පරිශීලක බහුකාර්ය කියන්නේ ගොඩක් වැඩ කරන්නත් පුළුවන් මල්ටි ටාස්ක් කියන්නේ වැඩ ගොඩක් කරන්නත් පුළුවන් මේ කියන්නේ ගොඩක් කට්ටියට පාවිච්චි කරන්නත් පුළුවන් තත්ත්ව කාලේ රීල් ටයිම් ඒ කියන්නේ ඉක්මනටම ප්‍රතිචාර දක්වන්න ඒගොල්ලෝ හරිද අපි බලමු උදාහරණත් එක්ක මේ විස්තර කරලා හරිද ඒක පරිශීලක ඒකකාර්ය හරිද මෙම මෙහිම පද්ධතිය එක් පරිශීලකට එක් වර්ගදී එක් කාර්යයක් පමණයි කරන්න පුළුවන් හරිද ලේඛනීය මුද්‍රණය කිරීම ගොනුවක් සංස්කරණය කිරීම වගේ දේ හරිද ඉස්සර පාවිච්චි කරන MS DOS වල වගේ නේ Microsoft DOS වල වගේ තමයි මේ වගේ පාවිච්චි වුනේ. දැන් නෑ දැන් කම්පියුටර්ස් වල ඒක පරිශීලක එක කාර්ය නෙවෙයි. ඒක පරිශීලක බහුකාර්ය. අපි දැන් පාවිච්චි කරන්නේ එක පරිශීලකයටයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙහෙම කිව්වට විශේෂ ක්‍රම පාවිච්චි කරලා පරිශීලකේ ගොඩකට පාවිච්චි කරන්න හදන්න පුළුවන්. හරිද? ඒක විශේෂ ක්‍රම පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් එක යූසර් කෙනෙක්ට වෙන එක කම්පියුටර් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? උදාහරණ Windows, Ubuntu වගේ දේවල්. බහු පරිශීලක බහුකාර්ය ඔන්න ඔය සුපර් කම්පියුටර්ස් වලට අයිති වෙන්නේ මේන් ප්‍රේම් දැන් NASA ගේ තියෙන සුපර් කම්පියුටර් එක බලන්න යූසර්ස්ලා කොච්චර පාවිච්චි කරනවද කියලා ෆිල්ම් බලලා තියෙනවා දැකලා ඇති එක කම්පියුටර් එකට කීබෝඩ් ගහලා ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා හරිද සුපර් කම්පියුටර්ස් මිනි ප්‍රේම් කම්පියුටර්ස් මේන් ප්‍රේම් වගේ හරිද මම අර කලින් පාඩමේ කිව්වා මිනි ප්‍රේම් මේන් ප්‍රේම් ගැනනේ හරි ඊට පස්සේ අපි යනවා තත්ත්ව කාලවලට ඔය ATM මැෂින් වගේ ඒවා නේ මෙම මෙහෙයුම් පද්ධති මගින් සිදු කරන සියලු කාර්ය නිශ්චිත කාල රාමුවක් තුළ සිදු කළ යුතුය. උදාහරණයක් ATM මැෂින් නේ. ATM මැෂින් එකේ සල්ලි අඩු වෙද්දි account එකේ ටක් ගාලා එක අඩු වෙනවා. හරිද? ARV control machine scientific instruments නේ scientific instruments විද්‍යාර උපකරණ වල එහෙම අඩුවක් කියන්නේ ස්පීඩ් එක අඩු වෙන්න බෑ. කාලය ඉක්මනට කියන්නේ අඩු කාලෙකින් වැඩේ කරගන්න පුළුවන් වෙනවා. හරිද? චල ලොකුවට අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි යමු මෙහෙයුම් පද්ධති වර්ග ගැන මෙතන පොඩි හඳින්වීමක් කරලා තියෙනවනේ නිකන් පාවිච්චි වෙන ඒවා මම කලින් කිව්වා වගේම මල්ටි යූසර් ගැන මම කලින් කිව්වා රීල් ටයිම් ඉතා වේගවත් රෝග විනිශ්චය සහ ටේලර් යන්ත්‍ර මම කිව්වා ATM මැෂින් වල තමයි මේ රීල් ටයිම් කියන එක ඉන්නේ තත්කාලීන කියන එක
හරිද බහුපරිශීලක බහුකාර්ය මේ Unix VMS MVS වගේ හරිද කලින් එකම පෙන්නන මේ Windows මේ අපි ඒක එකක් කෙනාටයි බහුකාර්ය ගොඩක් කරගන්න පුළුවන් හරිද ඊට පස්සේ අපි යමු ඊළඟ එකට බහුපොට මල්ටි හරිද බලමු මොකද්ද මේ බහුපොට කියන්නේ කියලා මේ නම් පොඩ්ඩක් මතක තියාගන්න නම් තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ නූතන මෙහෙයුම් පද්ධති වල එක් ක්‍රියායනයක් අනුක්‍රියායන ගණනාවකින් සමන්විත විය හැක ඒ කියන්නේ එක් ක්‍රියායනයක් අනුක්‍රිය දැන් ක්‍රියායනයක් කියන්නේ මොකද්ද කියලා අයියේ පාර ඉස්සරහට කතා කරන මම ක්‍රියායනයක් කියන්නේ මොකද්ද කියලා ක්‍රියායනයක් කියන්නේ ක්‍රමලේඛයක් කියලා හිතා ගන්න දැන් උදාහරණයක් විදියට ඔයා ගහනවා print කියලා අන්න print කියන දැන් ඔයා දන්නවනේ Python වල print කියලා එකක් තියෙනවා කියලා අන්න ඒක ක්‍රියායනය හරිද පොඩි විධානයක් වගේ එකක් හරිද ඉතින් ඒකත් කොටස් වල බෙදලා තියෙන්න පුළුවන් හරිද මෙවැනි අනුක්‍රියායන thread එකක් ලෙස අපි කියනවා අනුක්‍රියායනයකට තනිව ක්‍රියාත්මක විය හැක බහු සකසන වලදී විවිධ අනුක්‍රියායන කිහිපයක් එකවර ක්‍රියාත්මක වීම බහු සම්බන්ධ ලෙස කියනවා මොන හොඳට මතක තියාගන්න බහු සකසන කියන්නේ මොනවද සකසන ගොඩක් තියෙනවා උදාහරණයක් විදියට සකසනය තාර්කිකව බෙදලා තියෙන උදාහරණයක් CoI5 කියලා ගත්තට පස්සේ ඒක CoI5 කියලා ගත්තට පස්සේ තාර්කිකව CoI5 කියන සකසනය කොටස් වලට බෙදලා තියෙනවා නේ බහු සකසන. ඉතින් බහු සකසන වල මොකද්ද කරන්නේ අපි හිතමු මෙන්න මෙහෙම උදාහරණයක් කියන්න මම මේකට. හරිද? ඔයා ගහනවා 1 ධන 2 ධන 3 ධන 4. හරිද? ඔන්න ඔය ක්‍රියායනය කොටස් වලට කඩන 1 ධන 2 කියලා එකක් කඩනවා. හරිද? ඒක යවනවා එක ප්‍රොසෙසරේ තියෙන එක කොටසකට. හරිද? ඊට පස්සේ 3 ධන 4 එකකට යවනවා. අන්න ඒ විදිහේ කොටස් වල විදියට තමයි ප්‍රොසෙස් එක සිද්ධ කරන්නේ. අපි කියන බහු සකසන වලදී විවිධ අනුක්‍රියායන කීපයක් එකවර බහු සකසන ඔක්කොම ටික පාවිච්චි කරලා අර කෑලි ටික එක සැරේ ප්‍රොසෙස් කරනවා. අපි කියන මේකට බහු සම්බන්ධ කියලා. හරිද? මල්ටි ත්‍රෙඩින් බහු පොට කියලාත් කියන මේකට. හරිද? නූතනයේ පාවිච්චි වෙන්නේ මේක. උදාහරණයක් කියන්න ඉස්සර දැන් Pentium 4 එකේ මොකෝ වෙන්නේ? Pentium 4 වල එහෙම එකක් නැක සකසනය තියෙන්නේ. සින්දුවක් ඇහුවත් වීඩියෝ ප්ලේ කරත් සින්දුව ගියාට පස්සේ තමයි වීඩියෝ කියන්නේ. හැබැයි ඔක ස්පීඩ් වෙන නිසා අපිට තේරෙන්නේ නැහැ වැඩි. දැන් තියෙන සකසන වල මොකෝ වෙන්නේ? කාර්යයන් ටික කෑලි වලට කඩලා සකසන අර කිහිපයට දෙනවා. අර මම කලින් ඔක් ගැන කිව්වා. හරිද? කලින් පාඩම් වල කිව්වා. මෙහියුම් පද්ධතියක අවශ්‍යතාවය. හරිද? මේක කියවන්න එපා. හරිද? මෙහියුම් පද්ධතියක් ඇයි ඕන? නැතුව බෑනේ අපිට දෘඩාංගයම පාලනය කරන්නනේ. මෙහියුම් පද්ධතියෙන් තමයි අපිට දෘඩාංගවල තියෙන සම්පත් හරියාකාරව පාවිච්චි කිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. හරිද? හරි. එච්චරයි. මෙහියුම් පද්ධති මගින් ප්‍රධාන කාර්ය කිහිපයක් කරන එකක් තමයි පරිශීලක අතුරු මුහුණතක් සපයනවා. අපිට මේ ලස්සනට user interface එකක් දෙන්නේ යා තමයි ලස්සනට Windows කියලා load වෙන්නේනේ. icons පෙන්වන්නේ යා තමයි ලස්සනට කරලා දෙන්නේ. ක්‍රියායන කළමනාකරණයනේ. process control කරනවා. අර මං කිව්ව ක්‍රියායන ඒ processor එකේ ඒක කළමනා ගොනු කළමනාකරණය. උපාංග කළමනාකරණය කරන. ජාල කළම network කළමනාකරණය කරන්නේත් මෙයා. පරිශීලක හා පරිගණක අතර අතුරු මුහුණතක් පොඩි ටයිපින් මිස්ටේක් එකක් අතුරු මුහුණතක් සකස් කිරීම පද්ධති ප්‍රවේශ ආරක්ෂා කිරීම හරිද අපි කතා කරමු මේක මොනවද කියලා ඇක්සස් දෝෂ හඳුනා ගැනීම සහ ආරක්ෂා කිරීම ඔපරේටින් සිස්ටම් එකේ දෝෂ හඳුනා දෙනවා ගිණුම්කරණය කරනවා හරිද ගිණුම්කරණය කියන්නේ මම ඉස්සරහ කතා කරන්නම් ඕක ඔයගොල්ලෝ දන්නවා මේක ගිණුම්කරණය කියන්නේ මොකද්ද කියලා නම තමයි දන්නේ නැත්තේනේ අහන්න එපා ගිණුම්කරණය කියන රේඩවල තියෙන සබ්ජෙක්ට් එකද කියලා ඒක නෙමෙයි හොඳේ හරි අපි බලමු කොහොමද කියලා පරිශීලක අතුරු මුහුණත පළවෙනි එක හරිද පරිශීලක අතුරු මුහුණත ගැන කතා කරමු user interface එක. ඔය ලස්සන ෆෝන් එකේ දෙන්නේ user interface එකක් නේද? ඔය ලස්සනට පේන්නේ user interface එක තමයි ඔය. පරිශීලකයට මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ හැකි ප්‍රධාන අතුරු මුහුණත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි විධාන පේලි අතුරු මුහුණත, චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. හරිද? ඉස්සර තමයි ඔය විධාන පේලි අතුරු මුහුණත පාවිච්චි වුනේ. DOS වල වගේ Linux වලත් තියෙනවක. හරිද? DOS සහ Linux ඉස්සර තමයි පාවිච්චි වුනේ. දැන් තියෙන්නේ චිත්‍රක පරිශීලක ගන්නේ. ලස්සනට මේ graphical cartoon වගේ ලස්සනට අපේ graphic චිත්‍රක පරිශීලක කියලා. විධාන කියන්නේ ඔක්කොම දැන් හිතන්න ඔයාලට සින්දුවක් අහන්න උනත් කෝඩ් එකක් ගහන්න වෙනවා මේ විධාන ගහන්න වෙනවා. අර ගිහිල්ලා සින්දුවට ගිහින් තියෙන අයිකන් එක ක්ලික් කරන්න බෑ. එහෙම අයිකන් නෑ පේන්නේ. කළු පාටයි කෝඩ් ගහන්න වෙනවා. එන කරදරයි ඉස්සර තිබ්බ එක. දැන් තියෙනවා ලේසිනේ. සින්දුව තින් තන්ට ගිහිල්ලා ඕපන් කරා වැඩේ කොට. මෙහියුම් පද්ධතියක් මගින් ප්‍රධාන කාර්ය කරනවා. හරිද? ප්‍රධාන කාර්ය විදියට සොරි වැඩිදුනාවට මේ අර මෙන්න මේ කතා කරපු එකේ වාසි තමයි පහසුවෙන් පරිහරණය කළ හැකි අතර 1000කට වැඩි යෙදුම් මෘදුකාංග ප්‍රමාණය ක්‍රියාත්මක කරන්න පුළුවන් මිල අධික පරිගණක පද්ධතිය අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම මෙහෙයුම් පද්ධති ස්ථාපනය සඳහා කුඩා මතක අවකාශයක් එන. ඒක කතා කරලා තිනවා කියන්නේ විධාන පේලි ගැන. හොඳ විධාන පේලි වල අර ඉස්සර තිබ්බකේ වාසි ගැන කියන්නේ. හරිද? ඊටමත් වේගවත් මේක. මොකද කෙලින්ම කෝඩ් එක දෙනවනේ. පහසුවෙන් පරිහරණය කළ හැකි අතර 1000කට වැඩි යෙදුම් මෘදුකාංග ප්‍රමාණය ක්‍රියාත්මක කළ හැක. මිල අධික
පරිගණක පද්ධති අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය පරිගණක කළ ගහන්න පුළුවන් කෝඩ්ස් කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම මෙහෙම පද්ධති ස්ථාපනය සඳහා කුඩා මතක අවකාශයක් ඕන ලොකුවට මේ මතකය අවශ්‍ය වෙන්නේ නැහැ දැන් අපි පාවිච්චි කරන්නේ මතකේ ඕනේ අයියේ මේ ග්‍රැෆික් වලට වෙනම වීඩියෝ කාඩ් ඕනේ ඒව ප්‍රොසෙස් කරන්න නේද ග්‍රැෆික් යූස් වෙන නිසා අර ඉස්සර තිබ්බ මේ විධාන පේලියගේ ඕනේ කෝඩ් ගහන්න යන්නේ කිව්වේ ලස්සන මේ ලස්සන ග්‍රැෆික් නෑ අර අවශ්‍ය තමයි සෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ පොඩි කේස් එකක් තියෙනවා සෙමින් ක්‍රියාත්මක වෙන එක මෙතන පොඩි අවුලක් තියෙනවා හරි දෙක ගණන් ගන්න එපා සෙමින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ කෝඩ්ස් ගහද්දි විධාන පේලියගේ ස්පීඩ් ක්‍රියාත්මක වෙනවා හරිද එක් වරකට එක් කාර්යයක් පමණක් කළ හැකියි විධානය අතර ලියන එක විධාන අපි කෝඩ්ස් කරන්න ඕන ඒ වගේ විධාන මතක තියාගන්න සින්දුවක් අහන විධානය මතක තියාගන්න නැතුව සින්දුව අහන්න බෑ හරිද දැන් නම් මොකෝ වෙන්නේ ගිහලා ටච් කරගමන් සින්දුව ප්ලේ වෙනවා හරිද චිත්‍රක අතුරු මුහුණත බහුකාර්ය කටයුතු සිදු කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් පරිශීලක සමීප අපිට මේ ලේසි දැන් මම යූස් කරන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත මේ ලස්සන මවුස් එකක් තියෙනවනේ දැන් විධාන පේලියගේ මවුස් එකක් තියෙනවද මවුස් නෑ මවුස් පොයින්ටර් එකක් නෑ මෙහෙම ක්ලික් කරන්න බෑ කියලා කෝඩ් එක තමයි ගහන්න ඕනේ දැන් මේ ස්ලයිඩ් එක යනකොට කෝඩ් එක තමයි ගහන්න වෙනවා හරිද අපි යමු ඊට පස්සේ දෙවෙනි එක කියන්නේ මෙන්න මේ ක්‍රියායන කළමනාකරණය දැන් පරිශීලක අතුරු මුහුණත් ගැන කතා කරන්නේ දැන් යන ක්‍රියායන කළමනාකරණයට ක්‍රියාන කළමනාකරණය හරිද දැන් මෙහියුම් පද්ධතියෙන් තමයි ක්‍රියායන කළමනාකරණය කරන්නේ හරිද ඔය සන්දර්භ සූවිචය ගැන කියද්දී හද එතකොට ක්‍රියායන තත්ත්ව රූප සලහන ගැන කියද්දී ඕව තේරෙනවා ක්‍රියායන කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා හරිද ටයිම් ෂෙයාරින් කරගෙන ක්‍රියායන එකට එකක් ඝට්ටනය නොවන පරිදි හරිද එතකොට ක්‍රියායන හැප්පෙනවා එකට එකක් හරිද දැන් හිතන්නවා 1 2 දන 3 ගහලා 5 දන 6 ගහනවා ඔය දෙක පැටලෙන්න පුළුවන් ප්‍රොසෙසර් එකට හරිද ඝට්ටනය වීමක් වෙන්න පුළුවන් ඒව වෙන්නේ නැති වෙන්න ගානට වැඩේ කරන්නේ කවුද මේ මෙහියුම් පද්ධතිය හරිද මෙහියුම් පද්ධතිය ක්‍රියායන කළමනාකරණය කරන සම්පත් කළමනාකරණය කරනවා හරිද සරල දෙයක් ගොනු කළමනාකරණය ෆයිල් මැනේජ්මන්ට් එකත් කරනවානේ හරිද මොකද කරන්නේ ගොනු නව ගොනු සකස් කිරීම සහ ඒවා නිසිලෙස දැන් වට නිව් ෆයිල් එකක් හදන්න පුළුවන් නේ කම්පියුටර් එකේනේ අනවශ්‍ය ගොනු මකා දාන්නත් පුළුවන් ඒවා කරන්න පහසුකම ලබා දෙන තියෙන මෙහියුම් පද්ධතිය ෆෝල්ඩර් හදන්න පුළුවන් නේ දන්නවනේ ඔයගොල්ලෝ ඒවනේ ඒව දෙන්නේ මෙහියුම් පද්ධතිය සරල උපාංග කළමනාකරණය හරිද උපාංග පාලනය සහ දෘඩාංග කොටස් උපාංග කන්ට්‍රෝල් කරන්නේ මේ ගොඩක් වෙලාවට මෙහියුම් පද්ධතිය මගින් හරිද උපාංග කළමනාකරණය කරනවා හරිද වැඩ කරන්නේ නැති උපාංගයක් ආව ගමන් පෙන්නනවා අපිට මේක වැඩ කරන්නේ නැහැ කියලා. එහෙනම් උපාංග කන්ට්‍රෝල් කරන ඒවට යන කරන්ට් එක වගේ දේවල් හරිද ඒකේ අවුල් තියෙන ඒවා බග්ස් වගේ දේවල් පෙන්නන උපාංග කියන්නේ දෘඩාංග කළමනාකරණය කරනවා මෙයා හරිද ඒ වගේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න ඕන නම් ඒව පෙන්නනෝනේ ඒ වගේ පෙන්නන ජාල කළමනාකරණය හරිද සාමාන්‍යයෙන් බොහෝ මෙහියුම් පද්ධති විවිධ වූ ජාලකරණ නියමාවලි සඳහා සහාය දෙයි. ජාලය තුල පවතින පරිගණක මුද්‍රණ යන්ත්‍ර සුපරීක්ෂණ යන්ත්‍ර ආදී දෘඩාංග සහ ගොනු වශයෙන් පවතින මෘදුකාංග ආදී සම්පත් රැහන් සහිතව හෝ රැහන් රහිතව හවුලේ භාවිතා කිරීම පහසුකම් සලසයි. කියන්නේ අපිට පුළුවන් printer එකක් දැන් කම්පියුටර් දෙකකටම printer එකක් පාවිච්චි කරන්න. හද network වලට සහාය දෙන්නේ කවුද? මෙහියුම් පද්ධතිය තමයි ඒකට සහාය දෙන්නේ. ජාල කළමනාකරණය. හරිද? ඒක කරන්නේ මෙහියුම් පද්ධතිය. හරිද? network අපි කම්පියුටර්ස් දෙකක් හෝ කීපයක් නෙට්වර්ක් කරාට පස්සේ ඒකට අවශ්‍ය කළමනාකරණ කටයුතු කරන්නේ මෙහියුම් පද්ධතිය. හරිද? දන්නවනේ කළමනාකරණ මැනේජ්මන්ට් කරන්නේ. පරිශීලකව පරිගණක අතර අතුරු මුහුණත සකස් කිරීම. මෙහිමනේ දැන් දෘඩාංගත් එක්ක අපිට ඩිරෙක්ට් කරන්න දුරු කරන්න බෑවට පුළුවන් හાર્ඩ් එක ගලවලා වෙනම හાર્ඩ් එකකට සින්දුවක් දාන්න. කම්පියුටර් පාවිච්චි නොකර බෑනේ. අයියේ මෙහියුම් පද්ධතියක් කරහා තමයි අපිට හાર્ඩ් එකට සින්දුවක් දාන්න වෙන්නේ. නන්න. පරිශීලකයා හා පරිගණකයා අතර අතුරු මුහුණතක් හදනවා. හරිද? කියන්නේ මෙහියුම් පද්ධතිය තමයි අපිට ඩිරෙක්ට් බෑ දෘඩාංග වලට මේ සම්බන්ධ වෙන්න. අපිට පුළුවන් ද හાર્ඩ් එක ඇතුළට සම්බන්ධ වෙන්න බෑ. ඒකට යන්න අපිට අවකාශය ලබා දෙන්නේ කවුද? මෙහියුම් පද්ධතිය. දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන චිප් එකට යන්න පුළුවන් ද ඔයාලට රින්ගලව කුඹියෙන් නෙවෙයිනේ. හරිද? කුඹින්ටත් බෑනේ ඔය ඇතුළට යන්න. හරිද? චිප් එක ඇතුළට යන්න බෑනේ. ඉතින් ඕකට ඇක්සස් කරන්න අපිට පහසුකම ලබා දෙන්නේ කවුද? මෙහියුම් පද්ධතිය. පද්ධතිය ආවේශන සහ ආරක්ෂා කිරීම. ඔය හැකර්ස් ලගින් එහෙම අපිට ආරක්ෂා කරලා දෙනවා අපිට කම්පියුටර් එකට. හරිද? ගොනු ආරක්ෂා කරලා දෙන ෆයිල් ආරක්ෂා කරලා දෙනෝනේ අපිට පුළුවන් ඔගේ ඇක්සස් එක වෙනස් කරන්න. ෆයිල් එකක් එහෙම අපිට විතරක් ලොග් වෙන්න පුළුවන් වෙන හදන්න පුළුවන්. ෆයිල් එකට ඕපන් කරන්න පුළුවන්. හරිද? ඇක්සස් එක වෙනස් කරන්න පුළුවන්. ඇක්සස් ඩිනයිඩ් කරන්න පුළුවන් ඕන. හරිද? ඒ වගේ සංකීර්ණ දේවල්. අපි යන දෝෂ හඳුනා ගැනීම සහ ආරක්ෂා කිරීම. සාමාන්‍යයෙන් පරිගණකවල දෝෂ අපිට පෙන්වනවා. Windows ඩාගනිස් කියලා එකක් තියෙනවා නේද? නේ trouble shooting කියලා තියෙන Windows වලනේ. ඔයගොල්ලෝ දන්නවා ඒක. කියන්නේ පරිගණකයේ තියෙන දෝෂ අපිට පෙන්වන මෙහියුම් පද්ධතිය තමයි පෙන්වන්නේ ඒක. සරල දෙයක් ඒක. තව මොනවද ගිනුම් කරන්නේ? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ
පරිගණකයේ කාර්ය සාධනය පිළිබඳව පොඩි ගිනුමක් තියාගන්න යා මේ ප්‍රතිචාර දැක්වෙන කාලය මෙච්චරයි හරිද මේ ප්‍රොසෙස් වැඩ කරේ මෙහිම හරි දේ වගේ පරිගණකයේ සිද්ධ වෙච්ච සමස්ත ක්‍රියාවලියා පොඩි නෝට් එකක් දාගෙන තියාගන්න එහෙම අපිට බලන්න පුළුවන් ඒවා හරිද ගිනමට ගිනුම් කරන කියලා හරි අපි මේ බලමු ෆොකද ඩිරෙක්ටරි සහ ෆයිල් ගැන කියන්නේ නම් පට්ට ලේසි හරිද ගොනු ෆයිල් එකක් කියන්නේ මොකක්ද ඔයගොල්ලෝ දන්න ෆයිල් එකක් කියන්නේ මොකක්ද කියලා නේද දත්ත ගොනුවක් කියන ද්විතීක ආචාරණයක කියන්නේ හાર્ඩ් එක පෙන්න එක ගබඩා කිරීමට හා නැවත ලබා ගැනීමට සකසා කරන ලද විද්‍යුත් යාන්ත්‍රණයකි අන්න ෆයිල් එකක් කියන්නේ මොකද්ද අපි හાર્ඩ් එක පෙන්න එක ගබඩා කරලා තියෙන විද්‍යුත් ආකාරයෙන් පවතින යාන්ත්‍රණයක් හරිද මෙහිදී තොරතුරු වලට අදාළව බයිට් අනුක්‍රමයක් ගොනු නමකින් තැන්පත පවතිච්චරි තන්නවා ගොනුවක් පෙන්වීම ප්‍රධානාකාර දෙකක තමයි තාර්ක දැක්ම අනිතක භෞතික දැක්ම දෙකයි තින්නේ ගොනුවක් පෙන්වන ආකාර දෙකයි තාර්ක දැක්මයි භෞතික දැක්මයි තාර්ක දැක්ම කියන්නේ මෙහිදී ගොනුව පරිශීලකයා විසින් දකින ආකාර නිර්මාණයක දැන් ෆයිල් එක ඕපන් කරලා පස්සේ තාර්ක වලට පෙන්වන්නේ දකින ආකාරය නේද භෞතික දැක්ම කියන්නේ ගබඩා එකක් තුල ගොනුව තැන්පත් වෙන ආකාරය ඒ කියන්නේ හાર્ඩ් එකේ සේව් වෙලා තියෙන විදිය අපිට භෞතික දැක්ම බලන්න බෑ හරිද බලන්න නම් ඉතින් හાર્ඩ් එකක් ගනනලා කුඩු කරලා හරිදර තැටිය මොකක් හරි අන්වීක්ෂකින් බැලුවනම් අන්න මම දැක්ක එහෙම එකක් තිබ්බා TikTok එක හරිද අතර අන්වීක්ෂකෙන් zoom කරනවා හරිද ඉතින් අන්න එහෙම කරන්න භෞතික දැක්ම අපිට බලන්න බෑ සාමාන්‍යයෙන් හරිද තාර්ක දැක්ම අපිට බලන්න පුළුවන් ගොනු ඕපන් කරලා පස්සේ අපිට පෙන්වනවා ස්ක්‍රීන් එකේ මෙහිම ෆයිල් එකක් තියෙනවා මේකේ මෙහිමයි කියලා පෙන්වනවා හරිද ගොනු පද්ධතියක් අවශ්‍ය වන්නේ ඇයි අයි අපිට ෆයිල් මේ ගොනු පද්ධතියක් ඇයි මොකටද අපිට ෆෝල්ඩර්ස් ඇයි ෆෝල්ඩර්ස් පද්ධතියක් මොකටද ප්‍රධාන මතකයේ සීමිත අවකාශයක් පැවතීම නෑනිතින් හාඩ් එක නෑනෙනේ හාඩ් එක නෑවාගේ හිතවාගෙන සමරුන් ඉත්නිකන් ටෙරා බයිට් දෙකක් වගෙන තේරනු කියන ගොනු පද්ධතියක් අවශ්‍ය වන්නේ ඇයි ප්‍රධාන මතකයේ සීමිත අවකාශයක් තියෙන අපිට ගොඩක් ලොකු ස්පේස් එකක් නැහැ නේ ඒ නිසා අපිට ෆෝල්ඩර් වලට වින් කරලා data repeat වෙන්නේ නැති වෙන අවශ්‍ය ටික විතරක් අපි තියාගන්න ටික delete කරලා දාන්න ප්‍රධාන මතකයේ නශ්‍ය මතකයක් තියෙනවා අන්න සොරි පොඩ වැරදුනා ප්‍රධාන මතකයේ සීමිත කියන්නේ RAM එකේ පොඩි ඉඩ ප්‍රමාණය තියෙනවා ඒ නිසා අපේ ෆයිල්ස් අපි ගානට මැනේජ් කරගන්න ඕන ප්‍රධාන මතකයේ නශ්‍ය මතකය ප්‍රධාන මතකය ඉක්මනට අර විදුලිය ගියාට පස්සේ ඒක අමතක කරලා දාන්න. නිසා අපිට මේ ෆයිල් කියන දේ මැනේජ්මන්ට් කරගන්න එක අත්‍යවශ්‍යයි. ක්‍රම ලේඛනයේ ක්‍රියාත්මක වීමෙන් පසු දත්ත තබා ගැනීමට ගොනු පද්ධති භාවිතා කරයි. එකම වේලාවදී එකවර දත්ත ප්‍රවේශ වීම සඳහා ගොනු ක්‍රියා යොදාගත හැකි වේ. තේරෙන නැත අමතක කරලා දාන්න ලොකු ප්‍රශ්නයක් නැහැ. ගොනු වර්ග දෙකක් තියෙනවා. හරිද? අපි පාවිච්චි කරන ෆයිල්ස් වර්ග දෙකක්. බං ඔය ෆයිල්ස් දන්නවනේ. JPG කියන ෆයිල් එක. අනේ ෆයිල්ස් මොකක් හරි කම්පියුටරේ තියෙන ෆයිල්ස්. ෆෝන් එකේ ෆයිල්ස්. හරිද? PDF එකක් කියන්නේ බ ෆයිල් එකක්. හරිද? ෆයිල් වර්ග දෙකක් තියෙනවා. ASCII ෆයිල් සහ binary ෆයිල්. හරිද? ASCII ගොනු සාමාන්‍ය පාට සංස්කරණයේ වැඩසටහන් මගින් බලා තේරුම් ගත හැකි ආකාරයට කේතන කර ඇත. ASCII කියන්නේ බං ඔය ටෙක්ස්ට් එකක්. හරිද? දැන් නෝට්පෑඩ් එකේ ටයිප් කරන ඩොක් එකක් ASCII විදියට සේව් වෙන්නේ. ද Microsoft එකකින් වා සේව් කරන Microsoft Word එකෙන් සේව් ඩොක් එකක්. හරිද? මේ py කියන්නේ මේ Python ෆයිල් එකක් කියන එක මෙතන ASCII විදියට අරගෙන තින්නේ. හරිද? එතන නම් පොඩි වවුලක් තියෙනවා. එතන ඒක ගණන් ගන්න එපා. දිවිමය ගොනු. ASCII ගොනු මෙන්ම නව දිවිමය ගොනු විවෘත කර ඒවයි අඩංගුකේත එච්චර හිතන්න එපා. උදාහරණයක් exe වගේ ඒවා තමයි binary file කියන එක අමතක කරලා දාන්න අමතක කරන්න. හරිද? ලොකුවට ඕනේ නැහැ. ගොනුවක් නම් කරන ආකාරය බලමු ෆයිල් එක නම් කරන විදිය. හරිද? ෆයිල් එක නම් කරද්දි මෙන්න මෙහෙම ෆයිල් එකේ නම තියෙනවා primary name කියලා මෙතන extension එක. දැන් අපි හිතමු මෙතන වගේ ෆොටෝ එකක් තියෙනවා. ෆොටෝ එකේ නම තමයි myphoto.jpg. ඒ jpg කියන්නේ ෆයිල් එකේ extension එක. හරිද? ගොනු අයත් වර්ගය. myphoto කියන්නේ එකේ නම primary name එක. හරිද? ඒක දන්න ඕනේ නේ. jpg තියෙනවා mp4 තියෙනවා mp5 තියෙනවා mp3 තියෙනවා mp නේ. එහෙම තියෙනවා වර්ග. ඒකට extension කියලා. ගොනු වල වත්කම්. ගොනුවක මොනොද තියෙන්නේ ගොනුවේ නම තියෙන හරිද ප්‍රොපර්ටිස් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් හරිද ෆයිල් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යන්න නැත්නම් ෆෝන් එකේ නම ක්ලික් කරගෙන ඉඳලා ඩීටේල්ස් යන එතකොට පෙන්නනවා ගොනුවේ නම තියෙනවා ගොනුවේ වර්ගය තියෙනවා ගොනුවේ තියෙන තැන තියෙනවා හරිද ගොනුවේ ප්‍රවේශ වන ක්‍රමය තියෙනවා හරිද මෙහෙම ගොනුවේ ප්‍රවේශ වෙන එක නම් වල ඩීටේල්ස් ගිහලා බලන්න බෑ හොඳේ එහෙම ගොනුවට එහෙම ඒවා තියෙනවා හරිද මම අපි කතා කරමු මේ මොනවද කියලා සීක්වෙන්ස් සහ මේ කතා කරමු රැන්ඩම් සහ සීක්වෙන්ෂල් ගොනු ආරක්ෂණ ක්‍රමවේදය තියෙන රයිට් ප්‍රොටෙක්ට් ද නැත්නම් එහෙම කියලා තියෙන මෙතන නැතුණාට හරිද එහෙම ගොනුවේ වර්ග තියෙනවා හරිද ඇක්සස් කරන්න පුළුවන් ඇඩ්මින්ට ද එහෙම තියෙන ගොනු වල ෆයිල් වල එහෙම තියෙනවා හරි නිකන් ඔළුවේ තියාගන්න ගොනු ස්ථාපනය කළ දිනය සහ වේලාව තියෙනවනේ මේක හැදුවේ මොඩිෆයි කරේ කොච්චරලා ගොනුවේ ධාරිතාව කොච්චර මෙගාබයිට් ගන්න දේව නම් ෆෝන් වලින් බලා ගන්න පුළුවන් හරිද ඩීටේල්ස් ගියාම බලා ගන්න පුළුවන් සරල දේවල් හරිද ගොනුවකට ප්‍රවේශ වීමේ ක්‍රම අන්න අර මම මෙතන කිව්වේ මේ ප්‍රවේශ වීමේ ක්‍රම
ඒක අපි නෙමෙයි හොඳ කරන්නේ ඒක කරන්නේ ඒක කරන්නේ RAM එක හරිද RAM එක මගින් තමයි ගොඩක් වෙලාවට ඒක කරන්නේ අනුක්‍රමික ප්‍රවේශය සහ සසම්භාවී ප්‍රවේශය අනිත්තක සුචි ප්‍රවේශය අපි බලමු මොනවද මේ වෙන වෙනම මේව කියලා අනුක්‍රමික ප්‍රවේශය සීක්වෙන්ෂල් කියන්නේ මොකද අනුක්‍රමිකයි පිළිවෙලට යන්නේ ඒ කියන්නේ එක පෙළට පිහිටි ගොනු කිහිපයකට පිළිවෙලට ප්‍රවේශ වීම අනුක්‍රමික ප්‍රවේශය කියලා කියනවා ඒ කියන්නේ හරියට ඒක නිකන් අර මේ ඇති මම කතා කරේ කලින් අර මේ ටේප් එක කර කැසට් වල ඩේට යන්නේ පිළිවෙලට හිතන්න මට 8 වෙනි ඩේට් එක ඕනේ කියලා එකට ගියා දෙකට ගියා තුනට ගියා හතරට ගියා හැමෝම ගිහලා අන්තිමට 8ට 200ට ගියා මේක කාර්යක්ෂමතාවය මේ සීක්වෙන්ෂල් එක කාර්යක්ෂමතාවය නෑ හරිද කැසට් එකක් වගේ සසම්භාවී ප්‍රවේශය හරිද හાર્ඩ් එක වගේ කසරේටම අදාළ අංකයට යනවා මෙහෙම කරලා හරිද රැන්ඩම් ඇක්සස් හරිද හිතන්න මට ඕන නම් 4 වෙනි දත්ත ඕනේ කියලා කෙලින්ම 4 වෙනි දත්තට තමයි යන්නේ හරිද එක තැන් වල තමයි ඩේටා කවඩා කරලා තියෙන්නේ මේක සීක්වෙන්ෂල් උදාහරණයක් කැසට් පටි වගේ සුචි මොකක්ද කරන්නේ හිතන්න ඔයා සේව් කරනවා හෙලෝ කියලා වචනයක් හරිද හෙලෝ කියලා වචනයක් ගහනවා මේ එතකොට මෙතන මොන බිඳුවේ එකේ ගහමු H අකුර ගහනවා E අකුර මේකේ ගහනවා L අකුර මේකේ ඔහොමම ගහනවා හරිද ඒක දත්ත කබඩා වෙන්නේ මේ හાર્ඩ් එකේ එක තැන්වල හරිද එතකොට තැනක තියෙනවා පොඩි ලිස්ට් එකක් ඒ ලිස්ට් එකේ තියෙනවා හෙලෝ කියන එක තියෙන තැන් ටික මොනවද එකේදී තියෙනවා 22 දී තියෙන එහෙම ඒ හෙලෝ කියන දත්තයේ තියෙන තැන් ටික තියෙනවා හෙලෝ කියන දත්තය බා එක සැරේ එකක මේ වෙන්නේ නැහැ H අකුර එක තැනක E අකුර වෙන එක තැනක හිම තමයි හાર્ඩ් එකේ ඔක සෙව් වෙන්නේ හරිද එතකොට මේ ලිස්ට් එකේ තියෙනවා හෙලෝ කියන එක තියෙන තැන් ටික 9 තියෙනවා 16 තියෙනවා කේ තියෙනවා මේ තැන් වලට ගියාට පස්සේ හෙලෝ කියන අකුරු ටික හෙලෝ කියන ඒ ඩේටා එක ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම හරිද සරල දෙයක් අපිට සුචි ප්‍රවේශය කියන්නේ හරිද ඊට පස්සේ ගොනු සුරකීම හරිද පරිශීලකයන්ට වැදගත් දත්ත විනාශ වීමෙන් හෝ අස්ථානගත වීමෙන් ගැටලු ඇතිවීම වැළැක්වීමට එම දත්ත කුණු ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය දත්ත හානි විය හැකි ක්‍රම මොනවද අනවසර ප්‍රවේශන ඉඳ වෙන කට්ටියක අපිට කියන්නේ දුගතව දත්ත වෙන විනාශ වෙන්න පුළුවන් හරිද ස්වභාවික හේතු මත හරිද මොකක් හරි වතුර වැටලා හાર્ඩ් එකට එහෙම ඩේටා වෙනස් වෙන වෛරස් වගේ වෙන නිසා නේ අපේම වැරදි හින්දා වෙන්න පුළුවන් ජාල දෝෂ නිසා සරල දේවල් ඩේටා විනාශ වෙන්න පුළුවන් ආකාර ඔයගොල්ලෝ දන්නවනේ දෘඩාංග ප්‍රශ්න නිසා හાર્ඩ් එක පිච්චිලා යනවා ඩේටා ටික ඔක්කොම ඉවරයි හරිද දත්ත ආරක්ෂා කිරීමේ ක්‍රම අපිට පාස්වර්ඩ් දාලා අනිත් කට්ටියකින් ආරක්ෂා කරගන්න පුළුවන් හරිද ෆයර්වෝල් එකක් මගින් ගුප්තකේතනය කරලා දත්ත අපි වෙනත් භාෂාවක් බවට පරිවර්තනය මතක ගුප්තකේතන ගැන කියා දුන්නා මම නෙට්වර්ක් එකේදීනේ ගුප්තකේතනය කරලත් අපිට දත්ත ආරක්ෂා කරගන්න පුළුවන් ප්‍රතිවෛරස් මෘදුකාංග මගින් හරිද වෛරස් ගාඩ් එකක් දාලා දත්ත ආරක්ෂා කරගන්න පුළුවන් නැත්නම් ඒවා ඩැමේජ් වෙනවා හරිද සරල දේවල් ටිකක් සහතික කිරීම මෙන්න මේක මම ඒක මෙතන විස්තර කරේ නැත් ඒක පරිශීලකයා සහතික කිරීම බලමු මොකද්ද කියලා පද්ධති සෑම පරිශීලකයෙකුම හඳුනා ගැනීම සඳහා මෙම සහතිකය කිරීම යොදා ගන්න අතර එම පරිශීලකයන් හවුල් කරගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි හරිද ඒ කියන්නේ මොකද්ද ඔය ඔන්නේ දැන් අපිට පාස්වර්ඩ් දාන්න පුළුවන් නේ එතකොට අපි පාස්වර්ඩ් එක ගැහුවොත් නේ අපිට ලොග් වෙලා ඩේටා යූස් කරන්න දෙනකොට අපි කියනවා සහතික කිරීම කියලා හරිද තමාගේ අනන්‍ය බව තහවුරු කරන සිස්ටම් එකට හරිද එතකොට තමයි අපිට ලොග් වෙන්න පුළුවන් දැන් ඔයාලා දන්නවා DJ එකෙත් තිබ්බා ඒ විදිහට හැමෝටම බෑ සිස්ටම් එකට ලොග් වෙන්න හරිද පාස්වර්ඩ් එක ඊමේල් මේ යූසර් නේම් එක තුන එක ගහලා තමයි අපි සිස්ටම් එකට ලොග් වෙන්නේ දැන් මේකලත් එහෙමනේ අන්න මොකද්ද සහතික කිරීම අනන්‍යතාවය සහතික කිරීම ඇඟිලි සලකුණු තියලා අපිට සිස්ටම් ලොග් වෙන්න පුළුවන් මේ සරල දෙයක් හරිද ගොනු නාමාවලි ෆයිල් ඩිරෙක්ටරීස් හරිද පරිගණක ඇති ගොනු තාර්කික ගොනු එකතුව ලෙස සංවිධානය කිරීම සඳහා ගොනු නාමාවලිය යොදා ගනී ගොනු නාමාවලියක් මගින් පරිගණකය අනන්‍ය ගොනු බහලකයක් නිරූපණය කරන අතර මෙවැනි බහලකයක් ඇති සියලුම ගොනුවල විස්තර ලබා ගැනීම සඳහා මෙහෙයුම් පද්ධතිය මගින් ගොනුවක් නඩත්තු කරයි හරිද ඒක තේරෙන්නේ නැහැ කියලා මම දන්නේ කීප දේ මම තේරුම් කරලා දෙන්න. ගොනු නාමාවලි වර්ග දෙකක් තියෙනවා. පහළ මට්ටමේ ගොනු නාමාවලි සහ දෙවන මට්ටමේ ගොනු නාම. මොකද්ද මේ ගොනු නාමාවලි කියන්නේ? අපිට මේක දැක්කම පස්සේ තේරෙයි. බලමු මොකද්ද මේ කියලා. හරිද? ඒ කියන්නේ ඔයාගේ ඔන්න ඔයා හાર્ඩ් එකක් ගන්න. හරිද? මේ පළවෙනි එක. මේ ගොනු නාමාවලි වර්ග දෙකක් තියෙනවා. පළමු මට්ටමේ ගොනු නාමාවලි සහ දෙවන මට්ටමේ ගොනු නාමාවලි වර්ග දෙකක් තියෙනවා. හරිද? මේ තියෙන පළමු මට්ටමේ ගොනු නාමාවලි ඒක දිවෙන්නවා හાર્ඩ් එකවා පෙන් එකක් ගන්න අලුතෙන්ම හරිද අලුතෙන්ම අරගෙන මොකද්ද කරන්නේ ඔයා පෙන් එකට ඔයාගේ ෆොටෝ එකක් දාන එහෙම දාන PDF දාන හැබැයි ෆෝල්ඩර්ස් හදනවද නැහැ ෆෝල්ඩර් හදන්නේ නැහැ කෙලින්ම ඔක්කොම ෆයිල් ටික JPG හරිද එහෙම ෆයිල් ටික දාන මුකුත් ඔය ඔයගොල්ලෝ නාමාවලි හදනවද නැහැ නාමාවලි කියන්නේ මොකද්ද ෆෝල්ඩර් හදලා එහෙම හදන එකට ෆෝල්ඩර් ඇතුලේ තව ෆෝල්ඩර් හදන එකට නාමාවලි කියන්නේ හරිද එහෙම හදනවද නැහැ
අපි කෙනකට පළවු මට්ටමේ ගුරු නාමාවලි පද්ධතියක් කියලා. ඒකට පවත්වාගෙන ගිහින් තියෙන පළවු මට්ටමේ ගුරු නාමාවලි පද්ධතිය. මොකද්ද? පෙන් එකක් අරගෙන ඒකට ෆයිල්ස් දානවා, JPG දාන, ඉමේජස් දාන. හැබැයි මොකද්ද? ෆෝල්ඩර් හදන්නේ නැහැ. ඔක්කොම එක ගොඩ. එහෙනම් කරදරයිනේ වුණාට පස්සේ කාර්යක්ෂමතාව අඩුයි. ඔයාගේ ෆොටෝ එක හොයාගන්න ගියාට පස්සේ එන කරදරයි. ආරයාගේ ෆොටෝ එක හොයාගන්න ගියාට ඒත් කරදරයිනේ බං. හොයාගන්නේ කොහොමද? ගොඩක් තියෙනවනේ. හරිද? දෙවන මට්ටමේ ගුරු නාමාවලි. අන්න මේක පොඩ්ඩක් හොඳයි. අපි කියන මේකට දූරාවලි නාමාවලි ව්‍යුහය කියලා. මොකද්ද මේක කරන්නේ? පරිශීලකයන්ට තමන්ගේ ගොනු තැන්පත් කර කළමනා කිරීම සඳහා දෙවන මට්ටමේ නාමාවලි ව්‍යුහය ප්‍රමාණවත් නොවිය. එම නිසා මෙම ගැටලුව විසඳුමක් ලෙස දූරාවලි නාමාවලි ව්‍යුහය හඳුනා දෙන්නේ නැති. මෙතන තව එකක් තියෙන පොඩි ප්‍රශ්නයක්. හරිද? මෙතන මේ දෙවන මට්ටමක නැහැ. හරිද? දූරාවලි කියන්නේ මෙන්න මේක තමයි අපි දැන් පාවිච්චි කරන්නේ. දෙවන මට්ටමක මම මෙතන දාන්න අමතක වෙලා තියෙනවා. හරිද? දෙවන මට්ටමේදී වෙන්නේ මොකද්ද? මේකේ අපි එක සබ් ෆෝල්ඩර්ස් දෙකක් විතර හදලා ඒකෙදී ෆයිල් ගබඩා කරන එකත් වෙන කරදරයිනේ. එන්න මේක එක ෆෝල්ඩර්ස් දෙක තුනක් හදා ගන්නවා. මේකේ ෆයිල් තැම්පත් කරනවා. අපිට ඊට වඩා ෆයිල්ස් හදන්න වෙනවා. හරිද? මෙන්න මේක තමයි අපි දැන් පාවිච්චි කරන ටෙක්නොලොජි දූරාවලි, දූරක නාමාවලි ව්‍යුහය. හයිරාකිකල් ඩිරෙක්ටරි ස්ට්‍රක්චර්. මේකේ මොකද්ද වෙන්නේ? මේකදී වෙන්නේ අපි ෆෝල්ඩර්ස් හදලා ඒක ඇතුළේ තමයි ෆයිල් දාන්නේ. ෆෝල්ඩර් ඇතුළේ ෆෝල්ඩර් හදනවා. දාලා තමයි ෆයිල් හදන්නේ. හරිද? my photo නේ, my trip photo ඒ විදියට. ඒකම දූරාවලි නාමාවලි ව්‍යුහය කියලා. හරිද? මේ ෆයිල් හදන එක ගැන ඔයගොල්ලෝ දන්නවනේ. ගොනු පාලන කාණ්ඩ PCB කියලා කියන අපි. මෙන්න මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරිද? PCB විවෘත කරන ලද ගොනුවකට අදාළ තොරතුරු ගොනු පාලන කාණ්ඩයක් තුළ තැන්පත්ව පවතී. එම තොරතුරු නම් දාවකයේ නම, drive name එක, ගොනුවේ නම, ගොනුවේ වර්ගය, ගොනු පාලන කාණ්ඩ අංකය, ගොනුවේ ධාරිතාව. ඉතින් ඔය විදියට පරිගණකය විසින් ගොනුවකට ෆයිල් එකට අදාළ data ටිකක් මතක තියාගෙන ඉන්න. අපි කියන එකට file control block කියලා. මොකද්ද? මෙහියුම් පද්ධතිය විසින් මොකක් හරි ෆයිල් එක වගේ JPG ෆයිල් එකක් වෙන්න පුළුවන්. ඒ ෆයිල් එකට අදාළ විස්තරයක් යා තියාගෙන ඉන්න. මොනවද විස්තරේ තියෙන්නේ? දාවකයේ නම, drive එකේ name එක. ඒ කියන්නේ මොකද්ද? ඇයි බං අර C drive D drive කියලා තියෙන එක තියෙන තැන. හරිද? ගොනුවේ නම, ෆයිල් එකේ නම, ගොනු වර්ගය, JPGද මොකද්ද? ගොනු පාලන කාණ්ඩය. ඒක මොන කාණ්ඩයටද අයිති වෙන්නේ? අංකය. හරිද? ගොනුවේ ධාරිතාව, සයිස් එක, ගොනු සකස් කළ දින. ඒකට ඒක කම්පියුටර් මතක තියාගෙන ඉන්න ඔය හැම ෆයිල් එකකට අදාළ. හරිද? අපි කියනවා FCB, file control block කියලා. හරිද? මෙන්න මෙහෙම ආන්න පුළුවන් ඔයාට. ෆයිල් control ගොනු පාලන කාණ්ඩයේ අන්තර්ගත නොවන කරුණ වන්නේ කුමක්ද? දාවකයේ නම, ගොනු නම, ගොනු වර්ගය, ගොනු පාලන කාණ්ඩ අංකය. ඊට පස්සේ තව එකක් දෙනවා ඔයාට. ඉතින් බොරුවක් මොකක් හරි පාස්වර්ඩ් එක. හරිද? ඒතර උත්තරේ මොකද? පාස්වර්ඩ්. හරිද? මේක දැනන් ඉන්න බෑ බං අනිත් ඔක් ගහන්නනේ. හරි. දත්ත ගොනු තැන්පත් කිරීමේ ක්‍රමවේදය. හරිද? දත්ත ගොනු තැන්පත් කිරීමේ ක්‍රමවේදයන් තමයි මෙතනදී අපි කතා කරන්නේ. මේ යන්නේ 53 වෙනි ස්ලයිඩ් එක. මම හිතන්නේ ස්ලයිඩ් තිබ්බා 100ක් විතර. මම හිතන්නේ තව 53ක් තියෙනවා. හරිද? අපි මේකත් කරලා යමුද? අපි බ්‍රේක් එකක් ගමු පොඩි. හරිද? 54ක් අපි කතා කරා. හරිද? දත්ත ගුණ තැන්පත්